අයිබෝවන් සුබ දවසක් සුන්දර දවසක් වෙන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. අද ජයමග රූපවාහිනී නාලිකාවත් එක්ක අඟහරුවාදා දවසේදී ඔබ පිළිබඳව කතා කරන ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව පිළිබඳව කතා කරන්න හෙළවිදාරණ වැඩසටහන තුලිනුයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ කාලවකවානුව ඉතාමත් අපේ ජීවිතේ අපි කියන අමාරුම කාලවකවානුවක් තමයි කිවිලා යන්නේ කියලා. ඉතින් හැම කෙනාම පරිස්සම ගැන හිතන්න ඕනේ. අපි ජීවත් වෙන විදිහ හිතන්න ඕනේ. කොහොමද අපි මේ කාලෙට හරියන විදිහට අපිට කැමරා රටාව ගන්න ඕනේ. තමන් ගැන හිතන්න ඕනේ. මොනවද අපි මේ කාලෙදි කළ යුත්තේ නොකළ යුත්තේ කියලා බොහෝ දෙනාට ප්‍රශ්නාර්ථ ගැටලු තියෙන කාලයක්. ඉතින් මෙවැනි අභියෝගාත්මක කාලයකදී වුණත් ඔබව තනි කරන්නේ නැතුව ඔබට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්නට ඔබ ගැන හිතන්නට නැත්නම් ඔබට කාලයක් වෙන් කර දෙන්නට ඔබ ගැන හිතන්නට අපි සූදානම් අද දවසේදී. සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට ඉතින් හැමදාමත් අපි කියන්නේ තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව තමන් තරම් හිතන වෙන කවුරුත් නැහැ කියලානේ. ඒ නිසා තමයි ඒකට අත්වලක් සපයන්නට අපි මෙලෙසින් අද දවසේදී සූදානම් වෙලා ඉන්නේ. අපි තෝරගන්න නැත්නම් අපි අද දවසේදී කතා බහ කරන වැඩසටහන තුලින් අපි තෝරා දෙන්න සූදානම් වෙලා ඉන්නවා ඔබට ඔබ ගැනම. ඉතින් ඒ නිසා මේ කතාව බොහොම විශේෂ තැනකින් ආරම්භ කරන්න අපි අද දවසේදී සූදානම්. ඔබ කවුද? ඇයි ඔබේ තියෙන විශේෂත්වය මොකක්ද? ඇයි ඔබව හඳුනාගත යුත්තේ? අපි මේ පිළිබඳව කතා කරන්න සූදානම් වෙලා ඉන්න සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් එක්ක. ඉතින් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න සූදානම් වෙලා ඉන්නේ බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය සහ ඖෂධ රසායනික විද්‍යාඥ වචිර සෙනවිරත්න වෛද්‍යතුමා බොහොම ආදරෙන් ගෞරවයෙන් අද දවසේදීත් අපි වැඩසටහනට එතුමන් පිළිගන්න සූදානම්. අයිබෝන්. අයිබෝන් මාන. වෛද්‍යතුමා අපි අද කතා කරන්නේ බොහොම විශේෂ කතා බහක්. ඒ තමයි තමන්ව හඳුනාගත යුත්තේ ඇයි කියන කාරණය. මේක සෞඛ්‍ය සම්පන්න කාරණාවක් තුළදී අපිව හඳුනා ගැනීම අතිශයින් වැදගත්. හැබැයි ඇයි මේ වගේ කාලයකදී මේක තෝරගන්න මෙවැනි මාතෘකාවක් තෝරගන්න විශේෂම හේතුව වෛද්‍යතුමා? ඔව් මහර්ගා. ඇත්තටම ඔබතුමිය අහපු ප්‍රශ්නෙට මට කෙටියෙන් පිළිතුරක් දෙනවා නම් ඇයි මේ විෂය මම අද තෝරගත්තේ කියන. ඒතර මෙතන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපි ඇත්තටම අද දවසේ බහුල වශයෙන් කතා කරන්නේ වෛද්‍යවරු හැටියට අපි ලෙඩ ගැන. ඒක රෝගයක් ගැන එහෙම නැත්නම් රෝගයකට අදාළ ප්‍රතිකාර සම්බන්ධයෙන් එහෙම කියන්නේ දැවෙන මොකක් හරි ප්‍රශ්නයක් ගැන. ඉතින් මම අද කල්පනා කරා කාරණයක් හැටියට අද රෝග ගැන කතා කරනවා වෙනුවට මොකද අපි හැමදාම දෙන්නේ ලෙඩ පණිවිඩ. එතකොට අපේ මහ ජනතාව ඒක රෝගියෙක් වෙන්න පුළුවන් නැත්නම් මේ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන් බලනවා මේක මට තියෙනවාද මේ ඊට පස්සේ රෝගයේ හාරවුසවුස එහෙම. එතකොට අපි ඇත්තටම මේ බලන්නේ මේ රෝගයක් කතා කරනවා විනා මේ රෝග වලින් වැළකීලා කොහොමද අපි සෞඛ්‍යමත් වෙන්න කියන කාරණේ. ඒ කියන්නේ ලෙඩ පණිවිඩයක් දෙනට වැඩිය ලෙඩ වලින් කොහොමද වැළකෙන්නේ කියන එක කාරණේ. දෙවෙනි කාරණය මම හිතුවා අද අපි මේ තමන් ගැන කියන්නේ හොඳ වැටහීමක් ගත්තොත් ඒක අපිට මං හිතන්නේ ලොකු උපකාරයක් වෙනවා මේ අපි කතා කරන කාරණේ. ඉතින් මට මෙතන පේනවා මාත් එක්ක අද ඉන්නවා බොහොම මේ සුන්දර රුවැති යුවතියක්. මම ඇත්තටම ඇහුවොත් මං හිතන්නේ මේ මහාර්ගක මේ ප්‍රශ්නේ ඇහුවොත් ඔතන ඉන්නේ කවුද කියලා. දැන් මට පේනවා මට විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයන්ටත් පේනවා බොහොම එක සුන්දර කෙනෙක් ඉන්නවා. මම ඇහුවොත් ඇත්තටම ඔතන ඉන්න කවුද කියලා? මම විතරයි. ඔය විතරයි. ඔය අන්න ඒක තමයි. දැන් මහාර්ග කියනවා එතන ඉන්නේ එතුමිය විතරයි කියලා. ඇත්තම කාරණේ ඒක නෙවෙයි. ඇත්තම කාරණේ ගත්තොත් මෙතන ඉන්නේ ඒ කියන්නේ මහාර්ග වගේම මමත් මේ තුල මම කිව්වොත් එහෙම තවත් ජීවීන් ට්‍රිලියන 50ක් 100ක් ඉන්නවා කියලා මේ ශරීරය තුල. ඒ කියන්නේ පෙනෙන එක ශරීරයක් වුණාට ඒ ශරීරය ඇතුලේ වෛද්‍යමාට පේනවා තවත් බොහෝ ජීවීන් ඉන්නවා. ඒක තමයි. මේ පෙනෙන ලෝකයක් තියෙන අපිට නොපෙනෙන ලෝකයක් තියෙන. මෙන්න මේ නොපෙනෙන ලෝකය ගැන තමයි මම පොඩ්ඩක් කතා කරන්න යන්නේ. එතකොට මේ අපි ජීවත් වෙන සෑම මිනිස්සෙක්ගේම මහාර්ගක විතරක් නෙවෙයි මගෙත් ඇතුළු මේ සියලුම කෙනෙක්ගේ සාමාන්‍ය මේ ශරීරය තුල අපිට නොපෙනෙන ලොකු ලෝකයක් තියෙනවා. අපේ මේ ශරීරය තුල ජීවීන් නොපෙනෙන ජීවීන් ට්‍රිලියන 50 සිට 100ක් අපි දැන් කතා කරන්නේ බිලියන වලින් අපි දැන් අද. එතකොට ඒක එහා ඉක්මව ගිය එකක් තමයි ට්‍රිලියනයක් කියන්නේ. මම හිතන්නේ මේ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ඉන්න හින්දා ට්‍රිලියනයක් කියන්නේ 10 වෙනි. ඒ කියන්නේ බිංදු 12ක් තියෙනවා. අන්නේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ බිංදු 12ක් තියෙන ට්‍රිලියන 50ක් 100ක් අතර ප්‍රමාණයක් සජීවීන් ඉන්නවා. ඒ කියන්නේ බැක්ටීරියා වෙන්න පුළුවන්, වෛරස් වෙන්න පුළුවන්, දිලීර වෙන්න පුළුවන්, වෙනත් ඒ වගේ අපිට නොපෙනෙන ශුද්ධ ජීවාණු
ට්‍රිලියන 50කට ආසන්න ප්‍රමාණයක් ඊට වැඩි වෙන ප්‍රමාණයක් අපේ ශරීරය තුළ ඉන්නවා. හැබැයි මේ කවදාවත් දැන් අපිට මිනිස්සු දෙන්නකොට බොහොම වෙලාවට එකට ඉන්න බෑ වැඩි කාල. එක නොයෙක් ගැට නැති තියෙනවා. හැබැයි මේසා විශාල ට්‍රිලියන සංඛ්‍යාවක් ජීවීන් එක්ක අපි බොහොම සුහදව ගහමරා කොටා ගන්න නැතුව අපි ඉන්නවා. ඇත්තටම මේගොල්ලන්ගෙන් අපිට ලොකු විශාල වාසි තියෙනවා. ඒ හදිසියෙන් මේ ප්‍රමාණය අපි විනාශ කරොත් නැත්නම් අඩු වුණොත් අපිට මහ සමාජලට මරණය පවා ගෙනෙන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි දැනගන්න ඕන කාලේ අපි හිතනවා මේ ශුද්ධ ජීවීන් වෛරසයක් එහෙම නැත්නම් බැක්ටීරියක් කියපු ගමන් අපිට ඇති වෙන්නේ බියක් ඇති වෙන අපිට ලෙඩ රෝගයක් නෑ. ඇත්තටම එහෙම නෑ. 98%ක් 99%ක්ම ඒගොල්ලෝ ඇත්තටම අපිට සහජීවනයෙන්. මේකට අපි කියනවා මේ මයික්‍රෝබයෝම් එහෙම නැත්නම් මේ ස්වභාවික මේ ගහණයක් සුද්ධ ජීව ගහණයක් අපේ තියෙනවා විශේෂයෙන්ම බඩවැලේ අන්ත්‍රවල තමයි මේක තියෙන්නේ. දැන් මේ දවස්වල අපිට තියෙනවා මේ විශාල මේ ගෑස් එහෙම නැත්නම් විදුලිය සම්බන්ධයෙන් ප්‍රශ්න. ඉතින් මේකත් එක්කම අපිට එනවා මේ අපේ මන් කියනවා අපේ තරුණයන් ඇත්තටම මේ ජීව වායු ඒකකයක් බයෝගෑස් ඒ කියන්නේ අපේ මේක ඇත්තටම හදලා තියෙන පාදක කරගෙන තියෙන සංකල්පය තමයි මේ බඩේ. අපේ තියෙන මේ උදරයේ තියෙන මේ ඒ විද්‍යා සංකල්පයම තමයි මේකට අරගෙන තියෙන්නේ. ඒහා සමාන දෙයක් කෘතිමව අපි පිට ඇති කරනවා. මෙන්න මේක තමයි ඇත්තටම අපේ බඩේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ න්‍යාය තමයි ඇතුළත් කරලා තියෙන්නේ. න්‍යාය තියෙන්නේ. එතකොට අපිට අවශ්‍ය කරන මේ අපි ගන්න ආහාරය හොඳින් දිරවන්න. ඊට පස්සේ ඒ ආහාරය හොඳට අවශෝෂණය කරගන්න. ඒ වගේම විටමින් සර්ග අපිට දෙනවා. ඒ වගේම ශුද්ධ පෝෂක අපේ ශරීරයට දෙනවා. ඊට අමතරව වැදගත්ම දේ තමයි ප්‍රතිශක්තිය. දැන් අපිට මිනිස්සෙක්ගේ සාමාන්‍යයෙන් අපිටම ආවේනික වෙච්ච ජාන තියෙන 20000ක් විතර. එතකොට මේ දැන් මම අර කිව්වා ට්‍රිලියන 50කට එහා පැත්තේ සුද්ධ ජීවාණු ඉන්නවා. මේගොල්ලන්ගෙත් ජාන තියෙනවා. එතකොට මේවා ඔක්කොම එකතු වුණාන් පස්සේ මිලියන සාමාන්‍යයෙන් 20ක් විතර 20000 කියන්නේ මිලියන 20ක් විතර ප්‍රමාණයක අපිට ජාන තියෙන අපේ මනුෂ්‍ය ශරීරයක් ඇතුළ. එතකොට මෙන්න මේ සියල්ලම එකතුව තමයි මේ ට්‍රිලියන 50ත් අර ජාන මිලියන 20ත් මේ එකතුව තමයි අපි දැන් අපිට පෙනෙන එක පුද්ගලයෙක් කියලා කියන්නේ. එතකොට අපි ඇත්තටම අපි දකින්නේ මිත්‍යාවක්. මේක හොඳට මේ දහම කියලා තියෙනවා මිත්‍යාවක් අපිට පෙනෙන ඇත්තටම සත්‍ය දෙයක නෙවෙයි මේ තුල අපිට නොපෙනෙන ලොකු ලෝකයක් තියෙනවා. ඉතින් අපි මේ සහජීවණයෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේක හරි වැදගත්. මොකද අපිට මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් තමයි අපිට මේ ස්වභාවිකව හොඳට ස්වභාව ධර්මයත් එක්ක ගැට නැති වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මම පොඩ්ඩක් ටික අතීතයට ගියොත් දැන් මේ පෙරදිග චින්තන ප්‍රවාහයක් තියෙන. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ ආසියාතික මුල් කරගත්ත විශේෂයෙන්ම ලංකාව, ಭಾರತය, ඒ කියන්නේ ඉන්දියාව ගත්තොත් මේවා හිටපු මිනිස්සුયો හැමදාම කල්පනා කරේ හොඳින් ජීවත් වෙන්න. ඒ කියන්නේ නිකන් කාලා බීලා අපි කන්නේ ජීවත් වෙන්නද නැත්නම් ජීවත් වෙන්නේ කන්නද කියනකට වැඩිය ඒකත් කරන ගමන් කොහොමද අපි හොඳට ජීවත් වෙන්නේ? කොහොමද මේ පරිසරයත් එක්ක හොඳට ජීවත් වෙන්නේ? මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ වගේ අර ආධ්‍යාත්මික මේකත් එක්ක තමයි හැමදාම ජීවත් වෙන්නේ. එතකොට එහෙම කල්පනා කරනකොට ඒගොල්ලන්ට හිතුණා හොඳට ජීවත් වෙන්න. එහෙම නැත්නම් සෞඛ්‍යමත් ජීවත් වෙන්න කාරණා අපිට අවශ්‍ය වෙනවා කීපයක්. දැන් අපි කවුරුත් දන්න ඕනම සතෙකුට අර සිව්පස කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ආහාර අත්‍යවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඖෂධ, ඊට පස්සේ අපිට ඉන්න නිවාසයක් සහ වස්ත්‍ර. එතකොට මේක අඩු වැඩි වශයෙන් සාමාන්‍ය සියලුම සතුන්ට පොදුයි. එතකොට අපි කාලා අපි ඉන්නවා වගේ තමයි. එතකොට මේ පෙරදිග ජීවත් වෙච්ච මිනිස්සු මීට වැඩිය එහාට හිතනවා. හිතලා ඒගොල්ලෝ හිතුවා මීට වැඩිය හොඳට සෞඛ්‍යමත් ජීවත් වෙන්න ඕන නම් තව සම්පත් 4ක් අපිට තියෙන්න ඕන කියලා. මොනවද ඒ 4? මෙන්න මේක ධර්ම අපි ඉස්සෙල්ලා මම නම් වශයෙන් කිව්වා ධර්ම, අර්ථ, කාම සහ මෝක්ෂ කියලා. එතකොට අපි හොඳට ජීවත් වෙන්න ඕන නම් සෞඛ්‍යමත්ව ජීවත් වෙන්න ඕන නම් මේකට අපි කියනවා චතුර් සම්පත් කියලා. මෙන්න මේ 4 අපිට අවශ්‍යයි. මොනවද ධර්ම? ධර්ම කියලා කියන්නේ ඉගෙනීමක්. මම අතර මම දැක්ක මේ ඊයේ පෙරේද දැන් මේ දවස්වල මේ අපොස සාමාන්‍ය පෙළ විභාගය යනවා. එක්තරා මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් මම හිතන අවුරුදු 50ක් ඉක්මවා ගිය කෙනෙක් 50ක් 60ක් විතර වෙන්නේ නැති. එයා ඇවිල්ලා අපොස සාමාන්‍ය පෙළ මේ සැරේ ඉල්ලුම් කරලා තියෙනවා. ඉතින් මේක බටහිර නම් බොහොම සුලභ දෙයක්. එතකොට එයා කියනවා මේකට වයස බාධාවක් නෙවෙයි කියලා. ඒක තමයි ධර්ම කියලා කියන්නේ ඉගෙනීමක්. ඒ කියන්නේ තමාටත් හිතකර අවඩක් නොවන සමාජයට අවඩක් නොවන අහිත කරන දෙයක්
අපි මැරෙනකම්ම අන්තිම මොහොත දක්වාම අපි ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඒක තමයි ධර්මය කියලා කියන්නේ. ඊට පස්සේ අර්ථ. එතකොට ඒක පදනම් කරගෙන අපිට රස්සාවක් කරන්න අවශ්‍යයි. මුදල් ලිපීමක්. දැන් අපි කවුරුත් කැමති හොඳ රස්සාවක් කරලා අපි හොඳ මුදලක් ඉපයගෙන හොඳට සැප පහසුව යාන වාහන හරි නිවාස අරගෙන ඉන්න. ඒක තමයි අපි කියන්නේ අර්ථ කියලා. ඊට පස්සේ කාම කියලා කියන්නේ ඇත්තට මේ වචනේ මුගක් වෙලාට වැරදිට ගන්නවා. අපේ පංචේන්ද්‍රයන් පෙනවීම. අපි කැමති මේ ඇසට අපි ප්‍රියමනාප ජනක දසුන් දකින්න, පුද්ගලයන් දකින්න. කනට හොඳ මිහිරි දේවල්, ශබ්ද, සංගීතය අහන්න. හොඳ රස දේවල් දිවට මෙයා කරන්න, ආග්‍රහණය කරන්න. ඒ වගේම සමට උනත් එතකොට ඒ වගේම තමයි කාම සම්පatti. එතකොට අපි මේක හොඳ විදිහට අපි වින්දනය කරන්න ඕනේ. එතකොට අවසානයේ මෝක්ෂය. එතකොට අපි කවුරුත් අදහන ආගමනට අනුව මෝක්ෂය කියලා කියන්නේ මේ ඉන්න භවයේත් අපි හොඳට ඉඳලා මරණින් පසු අපේ යන මොන හරි ජීවිතේ අපි හොඳින් ජීවත් වෙන්න තමයි අපි යම්කිසි කටයුතු කරන්නේ. එනනම් මෙන්න මේ හතර ධර්ම අර්ථ කාම මෝක්ෂ අපි හොඳට අපිට ළඟා කරගත්තොත් අපිට පුළුවන් හොඳට ජීවත් වෙන්න. ඒ අනුව තමයි මේ වෛද්‍ය ක්‍රමය බිහි වෙන්නේ. ඇත්තටම මේ දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඒක තමයි පරමාර්ථ හැටියට ඒ කියන්නේ අරමුණු හැටියට අපි දකින්නේ. ඊට පස්සේ කල්පනා කරනවා දැන් මේ හතර අපිට ළඟා කරගන්න බැරි. එහෙම නැත්නම් මේ අරමුණ සාක්ෂාත් කරගන්න අපිට ගන්න බැරි මොනවද බාධාවන්. අන්න එතන ඊට පස්සේ එනවා ඒ බාධාවන්. ඒ බාධාවන් මොනවද? අපි නිරෝගී නැත්තම්. එතකොට මේකට තියෙන ලොකුම බාධාව තමයි නිරෝගී නැත්තම්. දැන් මම මේක සරලව පැහැදිලි කරොත් දැන් අපි හිතමු දැන් මේ සියලු දේ අත්තර දාලා මේ පැවිදි වෙච්ච අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි මේ පූජකයෙක් එයා කියන්නේ නිරෝගී නැත්තම් ඒ හරි විදිහට බණ භාවනා කරලා ඒ ධ්‍යාන වලට යන්න බෑ. ඒතකොට එයාට බාධාවක් නිරෝගී නැත්තම්. ඒ විදිහට අපි කියන අර්ථ අපි හිතමු ව්‍යාපාරිකයෙක් හරි එහෙම නැත්තම් රස්සාවක් කරන කෙනෙක් නිරෝගී නැත්තම් එයාටත් ඒක හරියට කරගන්න බෑ. ඉගෙන ගන්න කෙනෙකුටත් එහෙමයි. ඒතකොට මේ සියලුම දේ මේ චතුර් සම්පත් අපිට ළඟා කරගන්න බැරි ප්‍රධානම බාධාව තමයි නිරෝගී නොවන. එහෙම නැත්තම් සෞඛ්‍යමත් නොවන පුද්ගලයෙක් න ะ. ඊට පස්සේ තමයි අපි එන්නේ කොහොමද අපි සෞඛ්‍ය අපි නිරෝගීකම අපි හොඳට ළඟා කරගන්න කියන කාරණේ. හරි. ඉතින් සෞඛ්‍ය පිළිබඳව කතා කරන්න අපිට තවත් කාල වේලාවක් අපි වෙන් කරගන්න සූදානම්. මේ විතරක් නෙමෙයි විශේෂයෙන්ම Taman ගැන Taman කොහොමද දැක බලා ගන්න නැත්නම් Taman කවුද කියලා හඳුනගන්න මේ කොහොඳ කාලවකවානුවක් නිසා අපි ඔන්න මුලින්ම ඔබ පිළිබඳව කතා බහ කරා. ඔබේ ශරීරය පිළිබඳව කතා කරනකොට ඔබට නොපෙනෙන තවත් ජීවීන් ගණනාවකට ජීවේ දෙන කෙනෙක් තමයි ඔබ. ඒ නිසා ඒක කොහොමද හොඳ තත්ත්වෙද තියෙන්නේ නරක තත්ත්වෙද තියෙන්නේ ඇයි මෙහිම වෙන්නේ කොහොමද මේකත් එක්ක අතීතේ බැඳිලා තිබුණේ මෙන්න මේ දේවල් පිළිබඳව තමයි කතා බහ කරේ. තවත් බොහෝ දේවල් කතා බහ කරමු. මේ ශරීරයේ තියෙන අංග අපිට කොහොමද අපේ ජීවන ගමනට වඩාත් අර්ථයක් ගෙනත් තියෙන්නේ නැත්නම් ඇයි මේ දේවල් අපිට පිළිහිටලා තියෙන්නේ කියලා දැන කියා ගන්න අපි කැමැත්තේ මේ විරාමයෙන් අනතුරුව. කෙටි විරාමකින් අනතුරුව නැවත වතාවක් අපි සූදානම් වෙලා ඉන්නවා ජයමගරු පහණි නාලිකාවේ අඟහරුවාදා දවසේදී හෙළ බෙදාරන වැඩසටහන තුලින් ඔබ මුණ ගැහෙන්නට. ඉතින් කතා කරමින් ඉන්නේ ඇයි Taman ගැන දැනගත යුත්තේ කියන කාරණාව. මේක සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා නම් අපි ගැන දැනගන්න ඕනේ මොනවද මං ගැන මට දැනගන්න තියෙන දේවල්. ඒ විතරක් නෙමෙයි මගේ සෞඛ්‍ය ගැන ඇයි මං දැනගත යුත්තේ කියලා ඔබට ප්‍රශ්නාර්ථයක් දෙනවා. ඒ ප්‍රශ්නාර්ථයට හරි ඍජු පිළිතුරක් ලබා දෙන්න තමයි අද දවසේදී අපි මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද දවසේදී පැහැදිලි කිරීම සිදු කරන අපේ වෛද්‍යමාව නැවතත් සිහිපත් කරගෙනම අපි කතා බහත් එක්ක එළඹෙන්නට සූදානම් වෙලා ඉන්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය සහ ඖෂධ රසායනික විද්‍යාඥ වචිර සෙනවිරත්න වෛද්‍යමා සමගිනුයි අපි මේ කතා බහත් එක්ක ඔබ එකතු කරගන්න සූදානම් වෙලා ඉන්නේ. වෛද්‍යමනි මෙහෙම අහන්නම් මම. දැන් ශරීරයේ අපි දකිනවනේ මගේ ශරීරය දිහා මම හැමදාමත් දකිනවා බලනවා. හැබැයි මට කවදාවත් හිතිලා නැහැ ඇයි මේ දේවල් මට පිහිටලා තියෙන්නේ මොනවද මට වඩාත්ම වැදගත් වෙන්නේ මගේ අවයවයන් වලින් නැත්නම් මගේ ශරීරයේ කොටස් වලින් මට වඩාත්ම වැදගත් වෙන්නේ මොන කොටසද කියලා අහුවොත් එහෙම අපි හැම කෙනාටම එක එක පිළිතුරු තියෙනවා. ඇත්තටම අපේ ශරීරයේ වඩාත්ම වැදගත් වෙන කොටස් මොනවද? ඔව් මාර්ගා. ඇත්තටම එහෙම අපිට වැදගත් වෙනසක් නොවන කියලා කොටසක් නැහැ. ඒ කියන්නේ හිස කෙස් වල හිසේ සිට පාදාන්තය දක්වා නියපොතු දක්වාම සියලු දෙයක්ම අවශ්‍යයි. ඒ අවශ්‍යන තමයි අපිට පිළිලා තියෙන්නේ. නමුත් අපි මේකට ප්‍රමුඛගත කරන්න ඕන. මොකද්ද වැදගත් කියලා. ඇත්තටම අපේ උත්තමාංගයම නැත්තම් මේ හිස ඒ කියන්නේ මොළ ඒක ඇතුලේ තියෙන අභ්‍යන්තරයේ තියෙන මොළය ඇත්තටම වැදගත් ස්ථානයක්.
ඒහා සමානම වටිනකමක් වැදගත්කමක් තියෙන තැනක් තමයි මේ උදරය. අපි කියන්නේ නැත්තම් කෝෂ්ඨය උදරය කියලා සාමාන්‍යයෙන් බඩ කිව්වොත් තේරෙන්න ඕන කෙනෙකුට. ඒක වැදගත්. ඒක තමයි මම අද මේක තෝරගත්තේ. බඩ කොච්චර වැදගත්ද කියලා. ඒතකොට මම අර මුලින් කිව්වා දැන් මේ සුදු ජීවාණු වලින් සෑහෙන ප්‍රමාණයක් තියෙන්නේ බඩේ. එතකොට අපි ගන්න අපිට සියලුම සත්වයන්ට ජීවත් වීමට ආහාර අවශ්‍යයි. ආහාරයක් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. එතකොට මේ ලෝකේ සත්තු කියන්නේ මේ ප්‍රාණීන් කියලා ගත්තොත් ඇත්තටම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ශාක සහ සත්ව කියලා. එතකොට මේ දෙකේම ජීවයක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ශාක සහ සත්ව එකතුව ගත්තොත් එහෙම මේ විද්‍යාඥයෝ මේ ගණන් බලලා තියෙන මිලියන 8ක් ඒ කියන්නේ ලක්ෂ 80ක් මිලියන 8කට ආසන්න ප්‍රමාණයක් මේ ජීවීන් ඉන්නවා. ඒකෙන් මිලියන 6ක් විතර ශාක සහ ඉතිරි මිලියන 2ක් ආසන්න ප්‍රමාණය සතුන්. එතකොට මේ ශාක මේ ආහාර ගන්නෙ නැහැ. එතකොට සියලුම සතුන් ආහාර ගන්නවා. අර ඒකසෛලික ඇමීබාවක් උනත් ආහාර ගන්නවා. වෛරස් උනත් ආහාරයක් අවශ්‍යයි. එතකොට විශේෂයෙන්ම මනුෂ්‍යයට ආහාර අවශ්‍යයි. එතකොට මේ ආහාර ගන්න සහ ඒක අවශෝෂණය කරලා දිරවලා ඒක හරි විදිහට තැම්පත් කරන්න අපිට අවශ්‍ය කරන අපේ කෝෂ්ඨය සහ කෝෂ්ඨයට ඒ ආශ්‍රිතව තියෙන ග්‍රන්ථි. ඒකින්ද අපි මං හිතන්නේ ඊටාම මේ විශේෂයෙන්ම ලංකාවේ ගත්තොත් අපි මං හිතන්නේ අඩුම වටිනකම දෙන තැනක් තමයි උදරය. ඉතින් ඒකින්ද අපිට හොඳට මේක පැහැදිලිව පේන්නත් තියෙනවා. මොකද අපි දැන් මේ සමහර දකින්න ඇති අපිට ඕන තරම් රූපයන් නැති නින්ද දැන් වෙන රටවල දියුණු රටවල මේ පුද්ගලයන්ගේ අපිට උදරය එහෙම ප්‍රමුඛ නැහැ. නමුත් අපි මේ ආසියාතික විශේෂයෙන්ම අපේ රටවල් ගත්තොත් එහෙම සමහර පුද්ගලයන්ගේ ඇත්තටම විශේෂයෙන්ම දරුවන් ගත්තොත් එහෙම ඇත්තටම මේක මේ විශාල මේ උදරයක් තියෙන ඇඟක් තියෙන පුද්ගලයා අපි දකිනවා. ඉතින් සමහරලාට සමහර දෙමව්පියෝ නම් මේකට සන්තෝෂයි. ඉතින් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි ඒක. ඊළඟට දෙවෙනි කාරණේ දැන් මෙතන දැන් අපේ තියෙන මම ඒකත් කිව්වත් හොඳයි මම හිතන්නේ අපේ මේ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ හුඟක් වෙලාට මේක බලන හින්දා දැන් අපේ තියෙනවා මේ ස්නායු පද්ධතිය විශේෂයෙන්ම මොළයේ වැඩ කරන මේ අපි ඒකට කියනවා නියුරෝ ට්‍රාන්ස්මිටර්. එහෙම නැත්නම් ස්නායු සම්ප්‍රේෂකයක් කියලා. දැන් අපිට ඒ ස්නායු පද්ධතිය හොඳට මේ කරන්න අපිට ඒ වගේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ස්නායු සම්ප්‍රේෂක විශාල ගණනාවක් තියෙනවා 100 ගණනක්. ඒකේ ප්‍රධානම එකක් තමයි මේ සෙරොටොනින් කියලා එකක් තියෙනවා. සෙරොටොනින් කියලා ඒක ඉතා වැදගත්. ඒ කියන්නේ අපේ විශේෂයෙන්ම මතක ශක්තිය සහ අනිකුත් ක්‍රියාවන් පාලනය කරලා ක්‍රියාකරත්තේ හොඳින් තියාගන්න අපිට අවශ්‍ය කරන වැදගත්ම ස්නායු සම්ප්‍රේෂකයක් තමයි සෙරොටොනින් කියන එක. මේ සෙරොටොනින් කියන එක මම හිතන්නේ මේකත් හරි පුදුම දෙයක්. මේ සෙරොටොනින් වලින් 95%ක්ම නිෂ්පාදනය කරන්නේ අන්ත්‍රවල. එතකොට ඒක හදන්නේ 95%ක්ම හදන්නේ අන්ත්‍රවල. ඒක ක්‍රියා කරන්නේ මොළේ සහ ස්නායු පද්ධතිය. එතකොට අපිට හිතෙනවා අපේ මොළේ තියෙන්නේ කොහෙද? මොළේද එහෙම නැත්නම් බඩේද කියලා. ඒ කියන්නේ මම මේ කියන්නේ මේ උදරය කොච්චර වැදගත්ද කියලා. එතකොට අර මං කිව්වා ශුද්ධ ජීවාණු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එතනින් තමයි අපේ ආහාර දිරවන්නේ. ඒගොල්ලන් ක්‍රියාකාරීත්වයෙන් අවශෝෂණය කරලා ස්ථානගත කරන්න. ඒ වගේම ස්නායු පද්ධතියට අවශ්‍ය කරන වැදගත්ම සංඝටක මේ අන්ත්‍රවල නිෂ්පාදනය කරනවා. එතකොට අපි මේ අන්ත්‍ර හොඳට තියාගත්තේ නැත්තම් ඒ නිසි ආහාර ගත්තේ නැත්තම් අපි අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා. ඉතින් මේක වැදගත් මොකද අද වෙනකොට අද දවසේ මේ වෛද්‍යවරු විශාල වශයෙන් ආහාර ගැන කතා කරනවා. විශේෂයෙන්ම බටහිර වෛද්‍යවරු පවා. එතකොට මේක ඇත්තටම සමහර දැන් ආහාර සම්බන්ධයෙන් විශේෂ වෙච්ච ඒ කියන්නේ පෝෂණ වේදින් ඉන්නවා ආහාර තාක්ෂණ විද්‍යාඥයෝ ඉන්නවා. ඉතින් ඔවුන් එක්ක සමහරලාට මතභේදයක් එනවා. ඇයි මේ වෛද්‍යවරුන්ට මේක මොකද තියෙන අයිතිය කියලා. මම ඒක පැහැදිලි කරන්න ඕන. මොකද දැන් මම අර කිව්වා අර දැන් චතුර්විධ සම්පත්. ඒ කියන්නේ අපිට නිරෝගීව හුඟක් කල් ඉන්න ලෙඩ දුක් නැතුව අපිට මෙන්න මේ ඒ කියන හතර අවශ්‍යයි. ඒකට තියෙන ප්‍රධානම බාධාව තමයි අපි ලෙඩ වීම, රෝගී වීම. එතකොට අපි රෝගී මේකෙන් ඊට පස්සේ කල්පනා කරනවා වෛද්‍යවරු වෛද්‍ය ශාස්ත්‍ර අපි කොහොමද නිරෝගීව ඉන්නේ. එතකොට අපි නිරෝගීව ඉන්න නම් ඒ කියන්නේ රෝගී වෙන්නේ නැතුව ඉන්න නම් අපිට ඒක ඇත්තරම කාරණා තුනක් කින් අපිට ඒක සම්පූර්ණ කරගන්න පුළුවන්. මොකද්ද කරන්නේ? අපි එතට ආහාර, ඖෂධ සහ විහරණ කියලා තුනක් තියෙනවා. ඒ කියන්නේ නිරෝගීව ඉන්න නම් අපි විශේෂයෙන්ම ඒකට හිතකර ආහාර අපි ගන්න ඕන. හරි විදිහට. ඊට පස්සේ විහරණ. ඒ කියන්නේ මේ අපිට ඒ කියන්නේ ඇවතුම් පැවතුම් අපි කොහොමද මේ දවසේ ගත කරන්නේ. ඒක විශාල ඇත්තම මේ විෂයක් අපි වෙනම කතා කරමු මේක. ඊට පස්සේ ඖෂධ
ඖෂධ. ඒ කියන්නේ අපි ලෙඩ වුණාන් පස්සේ ඖෂධ. එතකොට ඖෂධ ඇත්තටම අවශ්‍ය වෙන්නේ ලෙඩ වුණාට පස්සේ. එතකොට ලෙඩ නොවි එහෙම නැත්නම් අපි නිරෝගී වෙන්න නම් ආහාර අවශ්‍යයි. අන්න එතෙන්දී ඇත්තටම වෛද්‍යවරු මැදිහත් වෙන්න ඕන. ඒක තමයි ඇත්තටම විශේෂයෙන්ම මේ පෙරදිග චින්තනයත් එක්ක බිහිවෙච්ච වෛද්‍යකම විශේෂයෙන් දේශීය සහ ආයුර්වේද වෛද්‍ය කර්මයේ ආහාර වලට ඊටාම ස්වේශීෂී තැනක් දීලා තියෙනවා. වෙනමම ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. ආහාර වර්ගීකරණය කරලා තියෙනවා. හිතකර ආහාර අහිතකර ආහාර කියලා මේ විශේෂ ලොකු මේ විෂයක් විශේෂ සංකමයක් කරලා තියෙනවා. මේක මම හිතන්නේ සරලව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායික එහෙම නැත්නම් අපේ පාරම්පරික වෛද්‍යවරයෙක් ළඟට බෙහෙත් ගන්න ගියොත් එයාට අත්දැකීම් ඇති වෙද මහත්තයා අහන්නේ විශේෂයෙන්ම ආහාර ගැන. ආහාර ගැන අහන්නේ කොහොමද බඩගින්න තියෙනවද හොඳට මල පහ යනවද දිව බලනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ඒ ආහාර ඒ කියන්නේ මේ මම කියපු මේ උදරය සම්බන්ධ දේවල් කොහොමද කියන මේ ප්‍රශ්න වලින් අහනවා. ඊට පස්සේ විශේෂයෙන්ම බෙහෙත් දීලා ඖෂධ වලට වැඩි ඇත්තටම ආහාර ගැන යම්කිසි නිර්දේශයක් කරනවා. අපිට මේකට කියනවා පත්‍යාපත්ති කියලා. පත්‍යාපත්ති කියන්නේ අපිට හිත සහ අහිතකර ආහාර පිළිබඳ යම්කිසි නිර්දේශයක් ලබා දෙනවා. ඒකෙම පැහැදිලි වෙනවා ඇත්තටම අපි කොච්චර දුරට ආහාර සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වලා තියෙනවද කියන එක. ඉතින් මෙන්න මේ විදිහට මේ දේශීය වෙදකමේ ගොඩාක් මේ දක්වලා තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මේක මේ වෙනමම අපි සාකච්ඡා කරන්න ඕන. අද දවසේ අපි එනකොට මේ අපි දැන් කතා කරගෙන ආවේ අර මේ උදරේ සම්බන්ධයෙන්. එතකොට අපි මේක ඇත්තටම මේ උදරේ සම්බන්ධයෙන් අපේ තියෙන ඊළඟට තියෙන කාරණේ තමයි දැන් මේ ආහාර අපි ගන්න ආහාර ඒක හරි විදිහට මේ පරිවෘත්ති එහෙම නැත්නම් අපි කියනවා ඒක දිරවල අවශෝෂණය කරගන්න අපිට අවශ්‍ය කරනවා යම්කිසි ගින්නක්. අර ජීවවායු ඒකකයේ වගේ දැන් ජීවවායු ඒකකයට අපි දාන ගින්න තමයි ගොම. ඒ ගොම වල තියෙන විශේෂයෙන්ම සුද්ධ ජීවාණු සෑහෙන ප්‍රමාණයක්. ඒක තමයි අපි උත්ප්‍රේරකයක් හැට ගන්නෙ. ඒතර මේ වගේ අපිට අපේ බඩේ තියෙනවා මේ ගින්න. ඇත්තටම මේ ගින්න තමයි මේ බඩගින්න තමයි ලෝකේ තියෙන දැවෙන ප්‍රශ්නේ. මේ අපිට මේ වෙනකොට අපි ඒකට මුහුණ පාමින් සිටිනවා. මේ ලෝකයේ ඇතිවෙච්ච විශාල මේ ශිෂ්ටාචාරයේ ඇතිවෙච්ච ප්‍රශ්න වලට මූලික හේතුවත් මේක. ආහාරත් එක්ක බැඳිච්ච ආහාර හිඟකමත් එක්ක ඇතිවෙච්ච බඩගින්න තමයි. ඒතර මේ හා සමානම මේ බඩගින්න කියලා කියන්නේ අපේ ප්‍රධාන අපි ඒකට කියන මේ අපේ අන්ත්‍ර ආශ්‍රිතව තියෙන ගින්නට අපි කියනවා ජඨරාග්නි කියන. ජඨර කියන්නේ බඩ කියන එක. ඒතර මේක තමයි ප්‍රධාන මේක. ඊට පස්සේ මීට අමතරව තව එක එක ස්තරවල තියෙන ඒ ගිනි එහෙම නැත්නම් අග්නි තව තියෙනවා 12ක්. ඒතර ගත්තාන් පස්සේ ඔක්කොම අපිට මේක කියනවා ඒ කියන්නේ අර අපේ යකෘතය එහෙම නැත්නම් අක්මාව ආශ්‍රිතව පහකුත් ඒ වගේම අපේ මේ තියෙන පටක ඒ කියන්නේ ධාතු අපි කියනවා ඒ වගේ පටක ආශ්‍රිතව තව 7කුත් තියෙනවා. එතකොට මේ එකතුව සාමාන්‍යයෙන් මේ 13ක් තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් දල වශයෙන් කියන්නේ අපි ඔය එක ගින්නයි කියන්නේ. එහෙම නෙමෙයි. ඇත්තටම මේ සෛලිය මට්ටමටම යනකම් මේ වගේ ස්තර කීපයක අපිට එක එක මේ මට්ටම් වල තියෙන මේ අග්නියම නැත්තම් මේ 13ක් තියෙනවා. ඒක මේකේ ප්‍රධාන මේක තමයි ඇත්තටම ජඨරාග්නි කියන එක. මේක ඇත්තටම ඉතාම වැදගත්. මේක අපි බොහොම සරලව අපි ගත්තොත් එහෙම මේකෙන් අපිට පුළුවන් ඇත්තටම රෝගය පිළිබඳ රෝග ඒ කියන්නේ රෝග වුණාන් පස්සෙත් එහෙම නැත්නම් නිරෝගී පුද්ගලයෙක්ගේ මේ ආහාර දිරවීම පිළිබඳ යම්කිසි මේ අපිට මේ වැටහීමක් ගන්න. අපි මේක බොහොම සරලව පැහැදිලි කරොත් අපි මේක ඇත්තටම අවස්ථා 3 කියන්නේ 4ක් වගේ තියෙනවා. එකක් තමයි ඇත්තටම මේ මන්දාග්නි කියලා කියනවා. ඒ කියන්නේ දැන් අර මම කියන්නේ වෙද මහත්තයෙක් ගියාන් පස්සේ අහනවා මේ බඩගින්න තියනවද? එතකොට කෙනෙක්ගේ බඩගින්න නැහැ කිව්වොත් එතනම තියෙනවා ප්‍රශ්නයක්. ඒකට අපි කියනවා මන්දාග්නි කියලා. ඒ කියන්නේ සමහර අය ඉන්නවා කියන බඩගිනි නැහැ කියලා. බොහොම පොඩ්ඩයි එකක්. කොහොමවත් කියනවා බඩගිනි නැහැ. බඩගිනි නැහැ. බඩගිනි නැහැ කියන්නේ යාට ඒ ගින්න නැහැ කියන එක. ඒ කියන්නේ කෑම දිරවීමේ මේ එකක් කෑම කන්න රුචියක් නැහැ. ඒතකොට ඒ කෑම කෑවත් ඒක දිරවන්න රුචියක් නැහැ. ඒකට අපි කියනවා මන්දාග්නි කියලා. ඒ කියන්නේ එයාට ඇත්තටම බඩගින්නක් නැහැ. ඒ කියන්නේ එහෙම ඇයට සමහරලාට පොඩි දෙයක් කෑවත් බොහොම අමාරුයි. සමහර අය ඉන්නවා සමහරලාට මේ කිරි වීදුරක් බිව්වත් හරි අමාරුයි. එයාට මේ දිරවන්නේ මේ එක මල පහ කරන්න බඩේ ලියනවා කියනවා. ඒ කියන්නේ එයාගේ රුචිය නැහැ. විශේෂයෙන්ම සමහර රෝග තියෙනවා. දැන් මේ පිළිකා වගේ රෝගයක් ඇති වුණාන් පස්සේ සම්පූර්ණයෙන්ම බඩගිනි ඒ ඖෂධත් හින්දා සම්පූර්ණ නැති වෙනවා. ඒතකොට කෑම කන්න බෑ. එතකොට කෑම කෑම දිරවන්නේ නැහැ. එතකොට මේක ඒක ඇත්තටම රෝගී තත්ත්වයක්. එතකොට අපි අර අහන ප්‍රශ්න වලින් අපි දන්නවා මෙයාට මොකද්ද තියෙන්නේ ඒ කියන්නේ අඩු ගින්නක්ද කියලා. ඉතින් මේකේ අනිත් පැත්ත තමයි මේකේ විරුද්ධ එක තමයි තීක්ෂණාග්නි.
තීක්ෂණාග්නි කියන්නේ තීක්ෂණ. ඒ කියන්නේ වැඩි කියන එක. සමහර අයට මේ කෑම කනවත් ආයේ ඒ වගේම කන්න පුළුවන්. ඒ කියන්නේ කෑම කනවා මේ අර පෙට්‍රල් දානවා වගේ ඒක පිච්චිලා යනවා. ඒ කියන්නේ හරි ඒ කියන්නේ තීක්ෂණයි යාගේ. ඒ කියන්නේ ප්‍රධාන වේල් තුනක් තියෙනවා නම් 6ක් විතර කනවා. කන්න පුළුවන්. ඒ වගේම ඒ කන ප්‍රමාණයත් යාගේ වැඩි. ඒ කියන්නේ වැඩි. යාගේ ඒ කියන්නේ අර ගින්න වැඩි පිට වගේ වැඩි. ඒතර ඒකත් ලෙඩක්. එතකොට එහෙම මෙයා වුණාට පස්සේ ඒක පරිවෘත්තිය වල භාජනය වෙලා ඒත ලෙඩ රෝග හැදෙන්න පුළුවන් පසු කාලේ. එතකොට ඒකත් එක්තරා රෝගී අවස්ථාවක්. එතකොට සමහර අය ඉන්න විෂමාග්නි කියන එක වෙනස් වෙනවා. සමහර වෙලාවට ඒ බඩගිනි අඩුයි සමහරලාට තියෙනවා. වෙනස් වෙනවා නිතර වෙනස් වෙනවා. එතකොට ඒකත් රෝගී අවස්ථාවක්. එතකොට මෙහෙම නැතුව අපි සමාග්නි කියන්නේ සමව තියෙනවා. එයාට වෙලාවට නිසි වෙලාවට බඩගිනි එනවා. ඒව කනවා දිරවනවා ඒක එතකොට. එතකොට අපි බලනවා මේ පරීක්ෂා කරනකොට එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්න කරනකොට මෙයා මේ අවස්ථා හතරේ කොයි හරියද ඉන්නේ. එතකොට එයාගේ අඩු නම් ඒක වැඩි කරන්න අපි ඖෂධ සහ ආහාර ඒකට සුසු ආහාර දෙන්න ඕන. විෂම නම් ඒක බැලන්ස් කරන්න ඕන. බැලන්ස් කරන්න ඕන. එතකොට අර ඒ වගේ මේ සමාග්නි නම් අපිට අවශ්‍ය නැහැ. යාගේ හොඳ මේකක් තියෙනවා. එතකොට නිතරම අපි බලන්නේ මේ පුද්ගලයෙක්ගේ මේක ඇත්තරම අපේ තියෙන ආහාර වල වැරදි මේ පුරුදු හින්දා. එහෙම නැත්නම් සමහර ගන්න ඖෂධ සමහර රෝගී වලට මේක වෙනස් වෙනවා. ඒතර අපි නිතරම බලන්නේ මෙයාගේ මේ අග්නිය අර සම තත්ත්වයේ හරි බැලන්ස් ස්ටේට් එකකට තියන්න. ඒතර එහෙම තියෙන තාක්කල් එයාට රෙඩ් රෝග හැදෙන්නේ නැහැ. එයාට විතරක් නෙවෙයි අර මං කියුපේ කෝෂ්ඨය ඇතුලේ ඉන්න අර සුදු ජීවාණුත් බොහොම හොඳට ඉන්නවා. එතකොට මෙන්න මේ තියෙන සහසම්බන්ධයේ කොයිලාකාරී කැඩෙනවද අපේ තියෙන මේ ඒ කියන්නේ කෑම රුචිය එහෙම නැත්නම් අග්නිය වෙනස් වෙනවා. ඉතින් ඒක බලපාන සුදු ජීවාණු වලට. එතකොට ඒ ගහණය වෙනස් වෙනවා. අපි අන්න එතකොට තමයි අපි ලෙඩ රෝග වලට බෝ වෙන සහ බෝ නොවන රෝග වලට අපි පාත්‍ර වෙන්නේ. එතකොට වැදගත් එකක් තමයි අර තියෙන කෝෂ්ඨය එහෙම නැත්නම් උදරය හොඳ විදිහට තියාගන්නවා වගේම මෙන්න මේ අග්නිය කියන ඒ කියන්නේ අපේ බඩගින්න හරි විදිහට අර හරි තැනක තියාගන්න එක. ඒකට අපි මං හිතන්නේ පොඩක් පසුව සාකච්ඡා කරමු කොහොමද මේක තියාගන්නේ කියන එක. අපේ වැරදි පුරුදු ගොඩක් තියෙනවා. ඒවෙන් වැළකීලා හරි ආහාර අපි හරියට ගන්න එක අපි පස්සේ සාකච්ඡා කරමු පසුව. උදරය පිළිබඳව කතා කරනකොට වෛද්‍යවනි මේ බොහොම ලොකු උදරයන් තමයි අපි දකින්නේ. එතකොට අපි කියනවා මේ යම්කිසි විදිහකට මේ නිදාන්ගත රෝගවලටත් සමහරවිට ශරීරය දිහා බලලා පොඩි විනිශ්චයකට එන්න පුළුවන්. යාට මොන වගේ ලෙඩ රෝගයන් තියෙනවද, කොලෙස්ටරෝල් තියෙනවද, දියවැඩියාව තියෙනවද වගේ දේවලුත් උදරය සම්බන්ධ ශරීරය දිහා බලලා මේ විදිහට විවිධ දේවල් ගැන කියනකොට වෛද්‍යවනි කොහොමද ඒ අත්දැකීම? ඔව් ඇත්තටම දැන් අපිට සාමාන්‍ය පුද්ගලයෙක් දිහා බැලුවට පස්සේ ස්වරූපයෙන් අපිට යම්කිසි අනුමාන කරන්න පුළුවන් එයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන. විශේෂයෙන්ම දැන් උදරේ හැම නිරාගිය උදරයක් ඒ කියන්නේ මම කියන්නේ කාන්තාවන්ට ඒ කියන්නේ විවාහක ගර්භණී අවස්ථාව නෙවෙයි. එහෙම නැතුව සාමාන්‍යයෙන් විශේෂයෙන්ම දැන් දරුවෙක් ගත්තොත් අපි හුඟක් වෙලාවට දකිනවා මේ නිරාගිය විශාල උදරයක් තියෙනවා. විශේෂයෙන් මේ වගේම මේ වැඩිහිටියෝ ඉන්න පිරිමි පක්ෂයේ ඉතින් එතර මේක ලෙඩ රෝගේ සමහරට මත්පැන් වෙන්න පුළුවන් වෙනත් දේවල් වෙන්න පුළුවන් අධික තෙල් අය ගන්න පුළුවන් එතකොට රාගයේ මේක ඇත්තටම ඒක ඒ ලෙඩට විතරක් නෙවෙයි තව ලෙඩ රාශියකට හේතු වෙන කාරණයක්. මොකද උදරයත් එක්ක එයාගේ ඒ තියෙන අපහසුතාවය උඩට එනවා. ඊට පස්සේ ඒක හෘදයට බලපානවා. පෙනහළු වලට බලපානවා. ඊට පස්සේ හුස්ම ගන්න එහෙම අපහසුතාවයෙන් එනවා. ඉතින් මේක තව ලෙඩ රෝග ගණනාවකට විවෘත වෙන මම්පෙතක් වෙනවා. ඉතින් ඒකින්ද අපි මේකට දැන් හුඟක් අය හිතනවා අපි මේ මොනව කෑවත් කමක් නැහැ සමහරවිට ව්‍යායාම අද දවසේ එහෙම වැරදි මේකක් තියෙනවා අපිට මොනව කෑවත් ප්‍රශ්නයක් නැහැ අපි මේ ව්‍යායාම කරනවා කියන ඒක වැරදි ඇත්තට ව්‍යායාමත් අවශ්‍යයි නමුත් අපිට මේක පාලනය කරගන්න තියෙන පළවෙනි එක තමයි ආහාර. එතකොට අපි විශේෂයෙන්ම මේ අපි එහෙම ලොකු මේ පිෂ්ඨාම ආහාරය මෙන්න අපි කියන කාබෝහයිඩ්‍රේට් වගේ ගත්ත જાතියක් නෙවෙයි. විශේෂයෙන්ම මේ පිෂ්ඨාහාර සහ තෙල් අද දවස් වෙනකොට මේ දෙක කතා කරන්න අවශ්‍යයි. මේක විශාල වශයෙන් අපි පරිභෝජනය කරනවා. ඉතින් මේක අපිට අනවශ්‍ය වැඩිපුර තියෙන ටික අපිත් තැම්පත් වෙනවා. ඒතර ප්‍රධාන තැම්පත් වෙන ප්‍රධානම තැනක් තමයි පිටුපස කලව ඒ කියන්නේ සහ තට්ටම් සහ ඊට පස්සේ උදරය. ඉතින් මේක තමයි අපිට අද දවසේ පේන දකින්න තියෙන්නේ අපි සමාජය දැක්කාන් පස්සේ. ඉතින් ඒකින්ද අපි ඒව ඇත්තටම වෛද්‍යවරුන්ට අඳුන ගන්න ඕන. මෙන්න මේ වගේ ඇත්තටම අපි ලෙඩ පණිවිඩට වඩා ප්‍රමුඛතාවයක් දෙන්න ඕන මේ අපේ උදරය. මොකද උදරය කියන්නේ මේ බඩම නෙවෙයි. ආහාර ගන්න ඒකත් එක්ක බැඳිච්ච මම අර කිව්වනේ ඒකෙන් තමයි විශාල මොලේ පාලනය කරනවා. ඊට පස්සේ ඒකෙන් තමයි අපි තියෙන ඔක්කොම ප්‍රතිශක්තිය ඇතුළු විතාම වැදගත් මර්මස්ථාන පාලනය කරන
ඒක මර්මස්ථානයක් වගේ වයිටල් පොයින්ට් එකක්. ඉතින් අපි මේක කොහොමද හොඳින් තියාගන්න? ඒක පළවෙනිම එක තමයි ආහාර. හරි විදියට අපි මේක මම හිතන්නේ අපි පොඩ්ඩක් දෙවනුව සාකච්ඡා කරමු. ආහාර සම්බන්ධයෙන් හරි විදියට ගන්න කොහොමද? ගන්න කොහොමද කියලා. හරි. ඉතින් අපි සූදානම් වෙලා ඉන්න මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. විශේෂයෙන්ම අද අපි කතා කරන්නේ තමන් ගැනම දැනගත යුත්තේ සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා කියලා කියනකොට අපි ගැන ඇයි දැනගත යුත්තේ කියන කාරණාව පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. ඉතින් තවත් බොහෝ දේවල් කතා බහ කරන්න අපි කාල වේලාව විතර කරගෙන ඉතාම ඉක්මනින් කෙටි විරාමයක් ලබා ගන්නයි ඔබේ වැඩසටහනින් මේ සූදානම් වෙන්නේ. කෙටි විරාමයකින් අනතුරුව නැවත වතාවක් අපි සූදානම් වෙලා ඉන්න ඔබත් එක්ක එකතු වෙන්න අභිමානවත් ඡායාග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටි ඔබට තිලන කරන ඡායාමගුරු පහණි නාලිකාවේ අඟහරුවාදා දවසේදී ඔබ වෙනුවෙන් අපි තිලන කරන්න ඔබේ වැඩසටහනයි හෙළවෙද ආරණ වැඩසටහන. ඉතින් මේ හෙළවෙද ආරණ වැඩසටහන තුළින් ආයුර්වේදයේ තුල නැත්නම් දේශීය වෙදකම තුල හෙළ වෙදකම තුල අපිට තිබුණු බොහෝ රස පිළිබඳව කතා බහ කරන්න අපි සූදානම්. මේ පැරණි ශාස්ත්‍රය තුල පැරණි විද්‍යාව තුල අපිව හඳුනාගත යුතුයි. ඇයි අපි ගැනම කතා කරන්නේ මේ කාලේදී අභියෝගාත්මක කාලයකදී තමයි අපිට වඩාත්ම අපි ගැන හිතන්න හොඳම කාලය ලැබිලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔබ ගැන මේ කතා කරන්න අපි තෝරගත්තේ. මේ කතා බහ නැවතත් කතා බහ ආරම්භ කරන්නට පෙර ආතු ඔබට මේ උපදෙස් නැත්නම් මේ වටිනාකම් කියා දෙන අපේ වෛද්‍යමාව සිහිපත් කරගෙන මතක් කරගෙනම කතා බහත් එක්ක එළඹෙන්න සූදානම්. බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය සහ ඖෂධ රසායනික විද්‍යාඥ වචිර සෙනවිරත්න වෛද්‍යතුමා සමගින් යද්දාසේදී මේ සාකච්ඡාව අපි ආරම්භ කරේ. වෛද්‍යතුමනි අපි දැන් යනවා අර කැම බීම සම්බන්ධයෙන් කතා කරනවා කියලා කියපු හොඳම ටික කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. එතකොට අපි ඉගෙන ගත්තා අපේ ශරීරය පිළිබඳව අපි කතා කරා, අපේ උදරය පිළිබඳව අපි කතා බහ කරා. දැන් සූදානම් වෙලා ඉන්නේ මේ උදරය තුල ලොකු ගින්නක් හට ගන්නවානේ. ඒ ගින්න ගැන කතා කරන්න. මොකද හැම ගින්නකටම වඩා අපි කියන මේ බඩගින්න තමයි අපිට තියෙන ලොකුම ගින්න කියලා. ඒ වෙනුවෙන් අපි වෙහෙස මහන්සි වෙන්නේ, වැඩ කටයුතු කරන්නේ, රැකියාවක් කරනවා නම් ඒ රැකියාව පවා කරලා හරි හම්බ කරන මුදලින් අපි කරන්නේ අපේ ගින්න නවත්ත ගන්න තමයි අපි බොහෝ වෙලාවට ඒස උත්සාහ කරන්නේ. ඒ නිසා මට හිතුණා කතා කරන්න. එහෙම ගින්න නිවන්න අපිට ඕන ආහාර රටාව ගැන. අපි මේ කාලේ හිතනකොට විවිධ වැඩසටහන් තුලින් ඇවිල්ලා කතා බහ කරලා වෛද්‍යවරුන් කියනවා මේ කාලේදී මෙන්න මෙවැනි ලෙඩ රෝග වලට හොඳම මෙන්න මේ ආහාරය. නැත්නම් මෙන්න මේ පෝෂ්‍යදායී ආහාරය ගත්තොත් හොඳයි. හැබැයි වෛද්‍යවරුන්ට මොකද තියෙන අයිතිය? කෙනෙකුගේ ආහාර රටාව පිළිබඳව කියා දෙන්නට තියෙන අයිතිය. සහ කොහොමද මේ උපදෙස් යාවත් කාලීනව මේවා අලුත් කරන්නේ? ක්‍රමවේදය කොහොමද වෙනස් කරන්නේ? අපි එතනට යමු වෛද්‍යතුමා. ඔව් මහර්ගා ඇත්තටම ඊටාම වැදගත් ප්‍රශ්නයක් ප්‍රවිෂ්ඨ වුණේ. ඒ වගේම ටිකක් සංකීර්ණ, ටිකක් ඒකට උත්තර දෙන්නත් ටිකක් ගැටලු සහගතයි. මොකද මේක ඇත්තටම මේ මහර්ග විතරක් නෙවෙයි මම හිතන්නේ අද වෙනකොට මේ අපේ සමාජයේ විවිධ වෘත්තිකයන් මතු කරන ප්‍රශ්නයක් මොකද්ද වෛද්‍යවරුන්ට තියෙන අයිතිය මේ ආහාර සම්බන්ධයෙන් කතා කරන්නට කියලා. ඉතින් මම හිතන්නේ මේක ඇත්තටම අයිතියක් තියෙනවා. අයිතියක් නැත්තේ නැහැ, අයිතියක් තියෙනවා. දැන් ඒක අපි මෙයා කරොත් එහෙම පුරුල් වශයෙන් ගත්තොත් ඇත්තටම අපි වෛද්‍යවරු හැටියට අපේ මූලික අරමුණක් තමයි අපි මේ නිරෝගී පුද්ගලයෝ එහෙම නැත්නම් නිරෝගී සමාජයක් හදන එක. මොකද අපි මේ ලෙඩ හොය ලෙඩ ගැන කතා කර ඖෂධ දීලා මේ රෝගී ජනතාවක් මේ කරනවට වැඩිය අපේ ඇත්තටම මූලික අරමුණ සහ ප්‍රධානම අරමුණ වෙන්න ඕන නිරෝගී සමාජයක් හදන එක. මේක ඇත්තටම වැදගත්ම දේ තමයි මම හිතන්නේ අද දවස් වෙනකොට මේ ලෝකයේ මේ පිළිගැනීමට භාජනය වෙලා තියෙන පැරණිතම විශ්වකෝෂය ලියවිලා තියෙන්නේ රෝමයේ. රෝමයේ මේ ප්ලිනි ද එල් කියන ඒ කියන්නේ මේ උද්භිද විද්‍යාඥයෙක් ඒ වගේම නාවිකයෙක් මීට අවුරුදු 100 වස් ගණනකට පෙර අද දවසේ තියෙන පැරණිතම විශ්වකෝෂය එන්සයික්ලෝපීඩියා එක තමයි මේ ප්ලිනි ද එල් කියන රෝමයේ ලියවිලා තියෙන්නේ. ඒතකොට ඒ ග්‍රන්ථයේ විශ්වකෝෂයේ ලංකාවට වෙන් වෙච්ච වෙනම පරිච්ඡේදයක් තියෙනවා. වෙනමම අපිටම වෙන් වෙච්ච. ඉතින් මේක මම හිතන්නේ මේකත් මේ හුඟක් දෙනා තාම අපේ රට දන්නේ නැති කාරණයක්. මේක මේ විශේෂයෙන්ම ලංකාව ගැන ලියවිලා තියෙනවා තම්බ පන්නි කියන නම යටතේ. අපි ඇත්තටම හඳුන්වන්නේ ඔය තැප්‍රොබේන් කියන නම ඇවිල්ලා තියෙන්නේ එහෙමයි තම්බ පන්නි කියන එකට. ඒතර මේකේ අපේ මේ මිනිස්සු ගැන එදා හිටපු මේ යම්කිසි සඳහනක් තියෙනවා. ඒ කියන්නේ මෙහි ඉඳලා තියෙන්නේ විශේෂයෙන්ම මේ නිරෝගීමත් ජාතියක්. ඒගොල්ලෝ තාම සෞඛ්‍ය සම්පන්න. ඒ කියන්නේ වසංගතයෙන්ම අපිට මුහුණ දෙන්න නැතිව. ඒ වගේම අවුරුදු 100කට වැඩිය
සියවසකට වැඩිය කල් ජීවත් වෙන මේ මිනිසුන් හිටන දේශයක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඒතකොට 120ක් ආයුෂ කියන එක හරි. ඒක හරි. ඒක 120ට 220ක් ආයුබෝ වඩා කියලා සංකල්ප වෙලා තියෙන එතනින්. ඒ කියන්නේ අපි සාමාන්‍ය වශයෙන් අපේ ආයු කාලය අවුරුදු 100කට වැඩිය වැඩි. ඒ සියවස් ගන්නවට ඉස්සෙල්ලා. හැබැයි පුදුමයට කාරණේ ඒ පොත ලියපු ඒ කියන්නේ රෝමයේ ඒ වෙනකොට ඒගොල්ලන්ගේ ආයු කාලය අවුරුදු 50යි. ඒතකොට අවුරුදු 50ක් රෝමයේ වෙනකොට ආයු කාලයක් වෙනකොට ඒ වගේ දෙගුණයක් අපි ආයු කාලයක් මෙහි භුක්ති විඳලා තියෙනවා නිරෝගීව. ඒතකොට මේක කොහොමද කරලා තියෙන්නේ? ඒතකොට අපේ එතකොට ඒ හොඳ වෛද්‍ය ක්‍රමයක් තිබිලා තියෙනවා. හොඳ ආහාර රටාවක් තිබිලා තියෙනවා. ඒතකොට මේක තමයි ඇත්තටම රහස. මේක මොකද මේ ඇත්තටම මේ ගොවිතැනත් විශේෂයෙන්ම ගොවිතැන සහ ආහාර සහ වෙදකම කියන දෙකම කරලා තියෙන එක්කෙනෙක්. ඒ කියන්නේ ගොවි මහතයත් වෙද මහතයත් කියන ඇත්තටම මේක බද්ධ වෙච්ච දෙයක්. ඒ කියන්නේ වෙද මහත්තයාට හොඳ දැනුමක් තිබ්බ මේ ආහාර ගැන. ඒතර අපි කවුරුත් දන්නවා මේ කැඳ පුරාණය. ඇත්තටම දැන් බුදුදහමේ මම එච්චර මේක විශාරදයක් නෙවෙයි. නමුත් මම අහලා තියෙන විදිහට බුදුදහමේ බුදුහාමුදුරුවෝ සාමාන්‍යයෙන් ආහාර ගැන එහෙම වර්ණනා කළා නැහැ. විශේෂ. හැබැයි බෙහෙසජ්ජ ඛණ්ඩකය කියලා වෙනමම ඛණ්ඩකයක් තියෙනවා. ඒක විශේෂයෙන්ම කැඳවල ಗುಣ තමයි මෙයා කරලා තියෙන්නේ. එතන මේ කැඳ හදන්න පාවිච්චි කරලා තියෙන්නේ සහල්. එතකොට මේ සහල් ලංකාවේ දේශීය පෞරාණික සහල් වර්ග 3000කට වැඩිය තිබිලා තියෙනවා. අද යනකොටත් මම හිතන්නේ 300 400ක් විතර ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙන්න මේවෙන් තමයි මේවා සකස් කරලා තියෙන්නේ. හැබැයි මේ සහල් තිබ්බ කියලා අපි මේ තුන් වෙලම බත් කාපු જાතියක් නෙවෙයි. තුන් වෙලටම මේ බඩ පිරෙන්න බත් කාලා එහෙම නෙවෙයි. එතකොට මේක මම පසුව සාකච්ඡා කරන්න මෙන්න මේ විදිහේ ඒ කියන්නේ හොඳ අපිට මේ වෙන් වෙච්ච ආහාර රටාවක් තිබිලා තියෙනවා. එතකොට මෙන්න මෙතනින් තමයි එන්නේ. එතකොට අපි අර සෞඛ්‍යමත් જાතියක්. ඒ පොත ලියන කාලේ ඒ විශ්වකෝෂ ලියන කාලේ අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා ඒ කියන්නේ අවුරුදු 1000කට 1500කට එහා අපි ඇත්තටම නිරෝගීමත් જાතියක් අවුරුදු 100ක් ජීවත් වෙලා තියෙනවා. නිරෝගීමත් සමාජයක් තියලා තියෙනවා. ඒ සමාජය ඇති කරලා තියෙන්නේ නිරෝගීමත් පුද්ගලයෝ හදලා. ඒතකොට ඒක හදලා තියෙන්නේ මේ වෙදවරු ඇත්තටම මේ දේශීය වෛද්‍යවරු කියන. ඒතකොට ඒක තමයි මේ ඇත්ත කාරණේ. ඒතකොට ඒකෙදි ප්‍රධාන වශයෙන්ම මේ බෙහෙත් දීලා නෙවෙයි ආහාර. අදටත් තියෙනවා බෙහෙත් ඔරු ඇත්තටම. ඔය සංඝයා වහන්සේලාට වෙන් වෙච්ච රෝහල් තියෙනවා, සාමාන්‍ය රෝහල් තියෙනවා. මේ රෝහල් වල තියෙන විශාල ඔරු. මේ ඔරු වල ඇත්තටම දාලා තියෙන්නේ කැඳ. ඒක ඕන කෙනෙකුට අපි මේ දන්සල් වගේ ඕන කෙනෙකුට නිදහසේ ගිහිල්ලා ඒක භුක්ති විඳින්න පුළුවන් ගන්න පුළුවන් විදිහේ කැඳ. ඉතින් මේ කැඳ ඇත්තටම මේ විශාල වශයෙන් මේ හොඳ වෙනම විෂයක් මම හිතන්නේ ලෝකයේ වෙන රට කොහයක්වත් නැහැ මේ කැඳ කියන එක. අපේ විශේෂයෙන්ම එක එක කොළ වලින් හදන ඖෂධ වර්ග වලින් හදන කැඳ තියෙනවා. එතකොට මෙන්න මෙතන එතකොට නිරෝගීමත් සමාජයක් හදන්න නිරෝගී පුද්ගලයෙක් හදන්න ඕන. ඒත් නිරෝගී පුද්ගලයෙක් හදන්න නම් අර තියෙන බාධා මම අර කිව්වා අර චතුර් සම්පත්තියට තියෙන බාධා අපි මගේ අර ගන්න ඕනේ. එතකොට ඒ බාධා මොනවද? අපිට තියෙන්නේ ඇත්තටම මේක කරන්න පුළුවන් මාර්ග තුනයි තියෙන්නේ. ආහාර, ඖෂධ සහ විහරණ. එතකොට ඖෂධ කියන්නේ ඇත්තටම රෝගී වුණාට පස්සේ. රෝගී වුණාට පස්සේ ඖෂධ. නමුත් ඒක නැතුව අනිත් දෙක ඒ කියන්නේ ආහාර සහ විහරණ සම්බන්ධයෙන් එතකොට අනිවාර්යයෙන්ම වෛද්‍යවරු බටහිරද දේශීයද කියලා නෑ අනිවාර්යයෙන්ම මැදිහත් වීමක් වෙන්න ඕන. එතකොට මේ සුදුසු ආහාරය ගැන මේ තීරණය කළා ඒක නිර්දේශ කරන අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ මැදිහත් වීමක් අවශ්‍ය කරනවා. ඒ හින්දා ආහාර ගැන කතා කරන්නට වෛද්‍යවරයෙකුට ඇත්තටම අයිතියක් වගේම ඇත්තටම යුතුයකමක් තියෙනවා. නමුත් අවාසනාවකට අද මොකද මම ඖෂධ සම්බන්ධයෙන් විද්වතෙක් වුණාට අපි පුළුවන් තරම් ඒ කියන්නේ වෛද්‍යවරු වුණත් එහෙම නැත්නම් රෝගීන් වුණත් වැඩිපුර විශ්වාසයක් තියෙන්නේ ඖෂධ වලට. ලෙඩක් වුණා නම් ඖෂධයක් නැත්නම් පෙත්තක් හෝ කරලක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ වළක්වා ගැනීම නෙමෙයි. වළක්වා ගැනීම නෙවෙයි. ඉතින් මේක හින්දා මේ වෛද්‍යවරුත් ඇත්තටම බහුතරයක් මම කියන්නේ නමුත් සෑහෙන ප්‍රමාණයක් ඒ වගේම රෝගිනුත් තල්ලුවලා තියෙන ඖෂධ ලෙඩකට ඖෂධ. ඉතින් මේක ගිහිල්ලා අපිට කවදාවත් අපිට නිරෝගී වෙන්න බෑ. අපි නිරෝගී වෙන්න නම් අනිවාර්යයෙන්ම අපිට සුදුසු ආහාර පද්ධතියකට අපි යන්න ඕන. ඉතින් එහෙම යන්න පුළුවන් පද්ධතියකට අවශ්‍ය කරන දැනුම සහ අපිට ඒ අවශ්‍ය කරන පරිචය අපිට අපේ රටේ තියෙනවා. ඒ සම්පත් තියෙනවා. මේක තමයි අපි උකහා ගන්න ඕනේ. මම හිතන්නේ මේ වගේ වැඩසටහන් වලින් ඇත්තටම අපිට කරන්න පුළුවන් ඒක මේ මිනිස්සුන්ට අවශ්‍ය කරන ආත්ම විශ්වාසය ඒ වගේම දැනුම අපිට දෙන්න පුළුවන්
නැවත අපිට නගා සිටවන්නට. හරි. ඉතින් අපි ওই විදිහට තමයි ආහාර රටාව සම්බන්ධයෙන් කතා බහ කරන්නේ. දැන් අපි සූදානම් වෙලා ඉන්නවා මේ වගේ අභියෝගාත්මක කාලෙක. අපි කැම බීම ගැන කතා කරන එක නැත්නම් අපි මේ කියන දේවල් කරන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක්නේ. එතකොට අපි කොහොමද මේ කාලේදී සැකසෙන්න ඕනේ? වඩාත් හොඳින් තමන්ව පරිහරණය කරන්න ඕනේ. තමන්ගේ පෝෂණය පිළිබඳව හිතන්න ඕනේ. තමන්ගේ ආර්ථික ශක්තිය පිළිබඳව හිතන්න ඕනේ. මේක හරිය අභියෝගාත්මක කාලයක්. කොහොමද මේ කාලෙදි කටයුතු කරන්න ඕනේ? යම් උපදේශක් ලබා දුන්නොත් මම හිතනවා වඩාත් හොඳයි කියලා වෛද්‍යමනි මේ ඊටම කෙටි කාලය තුලත්. ඔව් මාර්ග. දැන් අපි මම හිතනවා අර ඉතිහාසෙම අපි කියොත් ඒකට උත්තරයක් ගත්ත හැකි. දැන් ඒ පොතේ අරම තියෙන අවුරුදු 100ක් බොහොම නිරෝගීව ජීවත් වුණා කියලා. ඒ වගේම තව පැහැදිලි සාක්ෂි තියෙනවා. ඉතිහාසයේ අපේ රටේ ජනගහනය මිලියන 50ක්. 50ක් ඒ කියන්නේ මේ වගේ තුන් ගුණයක්. මේ වගේ දෙගුණයක් තුන් ගුණයක් අපේ හිටියයි කියලා. නමුත් එච්චර ජනගහනයක් හිටපු කාලවලත් අපි මේ වසංගත අපිට තිබ්බ එහෙම නැත්නම් ආහාර ආහනයක් තිබ්බ කියලා කවදාවත් එහෙම ඉතිහාසයේ ලොකුට තිබෙන්නේ නැහැ. එතකොට අපි අද දවසේ කතා කරනවා ඇත්තටම මේ කාරණා දෙකක්. එකක් මේක මම හිතන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ෆුඩ් සිකියුරිටි. එහෙම නැත්නම් තව එකක් තියෙනවා ෆුඩ් සේෆ්ටි කියලා. මේ දෙක දැන් අපි අද දවසේ කතා කරන මාතෘකා දෙකක්. ෆුඩ් සිකියුරිටි සහ ෆුඩ් සේෆ්ටි. එතකොට අපේ ෆුඩ් සිකියුරිටි එකක් නැහැ කියන එක. කියන්නේ ආහාර සුරක්ෂිතතාවයක්. ඒතර ඇත්තටම මේ දෙක වලට සිංහල පාවිච්චි කරන එකම වචනේ. දැන් අපි ෆුඩ් සිකියුරිටි කියන්නේ අපිට අවශ්‍ය කරන ඒ කියන්නේ හිඟයකින් තොරව ආහාර සුරක්ෂිතතාවයක් ඒ රටක තියෙනවා නම් අපි කියනවා ෆුඩ් සිකියුරිටි එකක් අපි තියෙනවා කියලා. ඒතර අපි අද ලොකු අභියෝගයකට මුහුණ දීලා තියෙනවා අපිට හිඟයකින් තොරව ආහාර සපයා ගැනීම විශාල ප්‍රශ්නයකට අපි දීලා තියෙනවා. ඒ එකක්. ඒතර ඒක ඇත්තටම වෛද්‍යවරුන්ගේ කාර්යභාරයක් නෙවෙයි. ඒක තමයි ඇත්තටම ආහාර නිෂ්පාදනය කරන ඒ කියන්නේ ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි විද්‍යාඥයන්ගේ සහ කෘෂි විද්‍යාඥයන්ගේ ඇත්තටම වගකීමක් තමයි ඒක. ඊට පස්සේ මේ අනිත් කාරණයක් තියෙනවා ෆුඩ් සේෆ්ටි. ඒ කියන්නේ මේ සුරක්ෂිත ආහාර. ඒ කියන්නේ සුවදායක ඒ කියන්නේ මේ කියන්නේ වසවිස වලින් තොර ආහාර අපි ලබා ගැනීම. අන්න එතින්දී ඇත්තටම වෛද්‍යවරුන්ට ඒ කියන්නේ ඍජු මැදිහත්වීමක් අවශ්‍ය කරනවා. ඒ කියන්නේ මේ නිරෝගී වෙන විදිහ ඒ කියන්නේ අවශ්‍ය කරන විදිහට මේ සේෆ්ටි එහෙම නැත්නම් ආරක්ෂිත සුරක්ෂිත මේ ආහාර සපයා දීම. කෙලිම ඍජු මැදිහත්වීමක් තියෙනවා. එතකොට අපි ඇත්තටම දැන් මේ වෙනකොට පුරුදුලා තියෙනවා මේ කාර්මික විප්ලවයත් එක්ක මේ තුන් වේලම බත් කන්න. එතකොට අපේ ජනගහනය අපි දැන් අපි මිලියන 20ක් හෝ 22ක් කියලා කිව්වොත් ඒතර ඒ වගේ වැඩි කිරීම තුනක් ගත්තොත් අපිට මෙච්චර හාල් ඕන කියලා අපි මං හිතන්නේ කෘතිම දෙයක් අපි හදාගෙන තියෙනවා. ඒ අනුව මෙච්චර අපිට මම දන්නේ මෙට්‍රික් මෙච්චර ටොන් මෙච්චර ගාණක් අවශ්‍ය කරනවා කියලා. අපි ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් හාල් වලට හාල් පරිභෝජනයට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි මෙන්න මෙතනත් මං හිතන්නේ වරදගත්ත තැනක්. එතකොට අපේ රටේ මේ ස්වභාවිකව වවන නෙමෙයි වැවෙන භෝග වර්ග ගොඩාක් තියෙනවා. ධාන්‍ය වර්ග තියෙනවා, අල වර්ග තියෙනවා. අපි මේක වවන්නේ නැහැ. ඇත්තටම මේ සමහර අල වර්ග තියෙනවා මේ විශාල මේ ගෝණියක විතර ප්‍රමාණය නිකන් අපි වැවෙන දේවල්. ඉතින් මේ සියලු දෙයක්ම ඇත්තටම අභාවයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක මං හිතන්නේ මේවා අපි නැවත මේවා උකහාගෙන නැවත අපි ප්‍රතිස්ථාපනය කළා මේ දැනුම සහ මෙයා කරන මොකද අපිට අවශ්‍ය කරන මේ දේ ඒ ඕනම රටක දේ තියෙනවා. දැන් අපිට මේ දවස් 365ම අපිට ජලය, සූර්යාලෝකය අනිත් අවශ්‍ය කරන දේවල් තියෙනවා. මේක ස්වභාවික වෙනවා. ඉතින් මං හිතන්නේ මේක වෛද්‍යවරු වගේම අනිත් ශේෂ්ඨවල විශේෂයෙන්ම කෘෂි සහ මේ ආහාර සම්බන්ධයෙන් ඉන්න විද්වතුන්ගේ මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ කතිකාවත තුළින් අපිට හොඳ මේ සුරක්ෂිත ආහාර සුරක්ෂිතතාවයෙන් අපිට බලා ගන්න පුළුවන් ඉතා කෙටි කාලයක් තුළදී. ඉතින් මේක තමයි වැදගත්. ඉතින් වෛද්‍යවරු හැටියට අපිට මේ අර මේ නිරෝගීමත් සුරක්ෂිත ආහාර මොනවද කියන දේ අපිට හොඳ නිර්දේශයක් අපිට දෙන්න පුළුවන්. මොකද අපිට මේ මහා ලොකු දේවල්ට යන්නේ නැතුව මේ සැහැල්ලු සහ සරල දේවලින් ජීවත් වෙන්න කොහොමද කියන එක අපිට නිර්දේශ දෙන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් අද දවසේදීත් අපි කියා දුන්නේ කොහොමද ඔබ ගැන දැනගත යුත්තේ කියන කාරණා පිළිබඳව. හැබැයි අපි ඒ පිළිබඳව කතා කරේ වෙනස්ම කතා බහක් තුළින්. ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ තමන් ගැන හිතන්න හොඳම කාලවකවානුව මේ ලැබිලා තියෙන. ඒ නිසා තමන් ගැන වැඩිපුරම හිතන්න, තමන් ගැන හිතලා තමන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයත් එක්ක කටයුතු කරන්න. අවසන් මොහොතේදී මොන වගේ පණිවිඩයක්ද වෛද්‍යමනි දෙන්න තියෙන්නේ? මොකද විශේෂයෙන් ප්‍රේක්ෂක
ප්‍රේක්ෂකාගාරයේ බලාගෙන ඇති යම් පණිවිඩයක් ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට අපිව අමතක වෙලා ඉන්න මේ කාල වකවානුවේදී හැමෝම එක වගේද? නැතිනම් අර ඔබතුමා කිව්වා කැඳ තරම් වටින දෙයක් අපිට නැහැ කියලා. හැබැයි අද වෙනකොට අපි සමහර කට්ටියකින් ටිකක් ඈලි මෑලි ගති නම් පොඩි කම්මැලි ගතියක් තියෙන අපි අහනවා කැඳ බීලා දාවි කියලා. ඒ තරමටම අපි සමහර අපේ වටිනාකම් වලට ඇත්තටම වටිනාකම් දීලා නැහැ. ඒ දේවල් අපි අත්හැරලා දාලා තියෙනවා. මේ මොහොතේදී මොකද්ද ප්‍රේක්ෂකාගාරයට දෙන්න තියෙන පණිවිඩය අපේ කම් පිළිබඳව? ඔව්. භාර්ගව මං හිතන්නේ අර මම මේ අපි මේ කැඳ පොවන්න යන මේකක් නෙවෙයි. ඇත්තටම මේ කැඳ වලට ලොකු වටිනකමක් තියෙනවා. නමුත් අපි කල්පනා කරන්න ඕනේ මේ ලෝකේ ඉන්න කිසිම සතෙක් ආහාර වගා කරන්නේ නැහැ. කිසිම සතෙක් ආහාර වගා කරන්නේ නැහැ. ඊට පස්සේ ආහාර එහෙම තැම්පත් කරලා ගබඩා කරලා තියාගන්නෙත් නැහැ. ආහාර පිසලා වියලා ගන්නෙත් නැහැ. හැබැයි සත්තු අපි මම නම් කවදාවත් දැකලා නැහැ මේ ස්වභාවිකව ඉන්න සතෙක් ආහාර නැතුව මැරිලා වැටිලා. එහෙම තියෙනවා. අපිත් එක්ක ඉන්න සතුන්ට එහෙම වෙනවා. නමුත් එහෙම ස්වභාවික වෙන්නේ නැහැ. නමුත් මිනිස්සයා විතරයි මේ ආහාර වගා කරන්නේ. ඒවා ගබඩා කරලා ඊට පස්සේ මුළුතැන්කට ගෙනල්ලා මේවා එක එක විදිහට සංස්කරණය කරලා පිස වියලා අපි කන්නේ. එතකොට අපිටම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම මේක සංකීර්ණ කරගන්න අරගා. ඇත්තම කිව්වොත් එහෙම මම මේක මේ අපිට මේ කැඳ බොන්න කියන එක නෙවෙයි. නමුත් අපි ඇත්තටම කැඳ බිව්වත් කැඳ වලින් අපි මං කියන්නේ ඒක සර සම්පූර්ණයි කියලා. නමුත් අපිට පුළුවන් මේ ජීවිතයේ සෑහෙන ප්‍රමාණයක් රැක ගන්න. එතකොට අපිට දැන් අද දවසේ අභියෝගයක් තියෙනවා නම් ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ මේකක් තියෙනවා නම් අපි ඇත්තටම වහවහ අපි යම්කිසි තැනකට යන්න ඕන. තියෙන ආහාර ටික අපි අඳුනගෙන ඒක කොහොමද අපි හරි විදිහට මේ කියන්නේ සුරක්ෂිත විදිහට අපි පාවිච්චි කරන්න කියන එක. ඒතර අපි තුන් වේලම අපි බත් එහෙම නැත්නම් හාල් මෙයා කරලා අපි මේ අනතුරුදායක තත්යකට යනවාද? එහෙම නැත්නම් අපි වේල් එකක් හෝ දෙකක් හරි විදිහට සෞඛ්‍යමත් විදිහට හරි ගස්සගෙන අපි සැකසෙනවාද කියන කාරණේ අපි අභියෝගයක් තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට ඕන. ඉතින් ඇත්තටම දැන් හරි කැඳක් අපි පෝෂදාය විදිහට අපි හදාගත්තොත් මේ කැඳක ඇත්තටම දැන් අපේ දේශීය අපි හාලක් ගත්තොත් ඒ දේශීය හාලේ 12% විතර. ඒ කියන්නේ ග්‍රෑම් 100කට සාමාන්‍යයෙන් ග්‍රෑම් 12ක් විතර ප්‍රෝටීන තියෙනවා. ඒ කිසිම හාලක එහෙම නැහැ. අනිත් සාමාන්‍ය අපි කන බොන හාල් වල 5% වගේ තියෙන. ඒ වගේ දෙගුණයකට වැඩි ප්‍රමාණයක් ප්‍රෝටීන තියෙනවා. එතකොට ඒ හාල් සමග එතකොට අපි මේකට මිශ්‍ර කරනවා පොල් කිරි. එතකොට එහෙම නැත්නම් අපිට තල එහෙම නැත්නම් කුරක්කන් මිනේරි වගේ දේවල් මිශ්‍ර කරගන්න පුළුවන්. මුංගට වගේ මෙයා කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඖෂධීය ගුණ තියෙන අපිට කොළ ගොඩක් තියෙනවා. එතකොට මේවත් එක්ක අපිට සමානට එතකොට අපිට දියවැඩියා වගේ එහෙම රෝග නැත්නම් අපිට මේකට අපිට උක් හකුරු එහෙම නැත්නම් රතු සීනි වගේ ඒ වගේ මේ මිශ්‍ර කරගත්තාන් පස්සේ මේක ඇත්තටම අංග සම්පූර්ණ ආහාරයක්. ඉතින් පෝෂණ වේදීන් ඇත්තටම එකතුව මේක හරි විදිහට ගණනය කරලා අපිට සාමාන්‍යයෙන් කැලරි 400-500කට එහා පැත්තේ විදිහට මේ කැඳ කෝප්පයක් හොඳ වීදුරුවකින් අපිට හදන්න පුළුවන්. එතකොට කිලෝ කැලරි සාමාන්‍ය 400-500ක් තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් දල වශයෙන් එයාට අවශ්‍ය කරන පෝෂණය සාමාන්‍ය ප්‍රමාණයකට සෑහෙන ප්‍රමාණයට ලැබිලා. ඉතින් මම හිතන්නේ ඒක ඇති අර විශාල බත් පිඟානක් කනට වැඩිය බත් පිඟානක් කබලා ඔක්කොම වෙන්නේ නැහැ. මේකේ ඒකට අවශ්‍ය කරන පෝෂණ සංඝටක ඒ වගේම අර ශුද්ධ පෝෂක සෞඛ්‍ය රැක ගන්න අවශ්‍ය කරන ගොඩක් දේවල් මේක ලැබිලා තියෙනවා. ඒකට හරි විදිහට අපි කැඳක් හරි ගස්සන්නේ කොහොමද කියන එක අනිවාර්යයෙන්ම වෛද්‍ය සහ පෝෂණ විද්‍යාඥයන්ගේ මේ සුසංයෝගයෙන් අපිට මේ වෙලාවේ අපි තීරණ ගන්න ඕන. මම හිතන්නේ අපි රටක් හැටියට මෙන්න මේ එක තමයි අපි ඇත්තටම යන්න ඕන තැන. අපි නැති වෙච්ච දේවල් අපි අරගෙන මෙන්න මේ වගේ දේවල්කට අපි උත්තර හොයන්න තමයි මම හිතන්නේ වහ අපි යා යුත්තේ. හරි. ඉතින් මේ කතා බහ මෙතනින් නිමා කරන්න නැතුවම මේ කතාවේ තවත් අධීරක් විදිහට මේ පෝෂණය පිළිබඳව ආහාර රටාව පිළිබඳව අපි ඉදිරියටත් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. වෛද්‍යමනි මේ සඳහාත් අපි ආරාධනා කරන බොහොම ගෞරවයෙන් යුක්තව. එහෙනම් ඉතින් අද දවසේදී අපිට ලැබුණු කාල වේලාවත් එක්ක අපි බොහෝ දේවල් ඔබට ලබා දීලා අපි ඔබේ නිවසෙන් සමුගෙන යන්න සූදානම් වෙලා ඉන්නේ. අඟහරුවාදා දවසේදී හෙළ වෙදාරන වැඩසටහන තුලින් අද දවසේදී කතා කළේ ඇයි අපි යනම දැනගත යුත්තේ කියන කාරණාව පිළිබඳවයි. ඉතින් මේ පිළිබඳව බොහොම අපූර්වට ඔබ ගැන ඔබට කියා දුන්න එතුමාට අපි ස්තුතිවන්ත වෙන්න අමතක කරන්නේ නැහැ. බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය සහ ඖෂධ රසායනික විද්‍යාඥ වචිර සෙනවිරත්න වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අපිත් එක්ක නැන්ද හිටියාට. තවත් දවසක අපි හමු වෙලා තවත් බොහෝ වටිනාකම් තියෙන දේවල් පිළිබඳව කතා කරන්න ඔබතුමා සමගින් සූදානම්. බොහොමත් ස්තුතියි ඔබතුමාට. අයබෝවන්. අයබෝවන්. හිතවතුනි ජයමග රූපවාහිනී නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න කියලා අපි ඔබට හැම මොහොතකම ආරාධනා කරනවා. ඉතින් අපි ඔබට මතක් කරන්නේ මෙවැනි වටිනාකම් ඇති වැඩසටහන් අරඹන්නට ඔබට හැකියාවක්
තියෙනවා. අනිවාර්යයෙන්ම අපි සමගින් හැමදාමත් එකතු වෙලා ඉන්නවා. ඒ වගේම පසුගිය වැඩසටහන් නරඹන්න නැත්නම් මේ වෙනි වැඩසටහන් තව තවත් ඔබ අතර තවත් ඔබේ සහෝදරයන්ට, යාළුවන්ට, හිතමිතුරන්ට යවන්න කැමැත්තක් තියෙනවා. මේ වැඩසටහන් වල අර්ථය ලබා ගන්න කැමති නම් නිවැරදිව නැවත වතාවක් අපි YouTube නාලිකාවට පිවිසලා මේ වැඩසටහන් පිළිබඳව නැවතත් බලන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා අපේ YouTube නාලිකාව subscribe කරන්න, අපේ වැඩසටහන් නරඹන්න, ඔබේ අදහස් ප්‍රකාශ කරන්න බොහොම හොඳින් අපි ඒ සඳහාත් ඉඩකඩ ලබා දී තිබෙනවා. එහෙනම් ඉතින් ලබන සතියේත් හමු වෙලා මෙවැනි වටිනාකම් ඇති ඔබේ හෙළවෙද අරණ වැඩසටහනත් එක්ක මං සූදානම් මුණ ගැහෙන. ඒත් ඔබ සියලු දෙනාටම සුබ සතියක්. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.